ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මේ ළඟ වීඩියෝ විදිහට ඔබට ලැබෙන්නේ බුදු පිළිම කලාවේ ආරම්භය සහ විකාශනය පිළිබඳ ඉන්දියාවේ බුදු පිළිම කලාව ආරම්භුනේ කොහොමද? එහි යුග මොනවාද? එම යුගවල සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා තමයි මෙම වීඩියෝවෙන් ඔබට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ ಭಾರತයේ පුරාණ ශිෂ්ටාචාරය. මෙහි පිළිම නෙලීම එහෙම නැත්නම් ප්‍රතිමා නෙලීමේ කලාව තිබුණ බවට සාධක තමයි මෙම පිටුවෙන් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. Created with free version for non-commercial use. මෙහෙම තිබුණු ලෝකයක තමයි භාග්‍යවතුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී ලෝකයට පහළ වෙන්නේ. මෙහෙම පහළ වෙලා අවුරුදු 45ක් ලෝවැසියන්ට සෙත සලසලා අපවත් වුණෙන් පස්සේ සිරුර ආදාහනය කළා ඉතුරු වෙච්ච ධාතුන් අරගෙන රජවරු දාගැබ් හැදුවා. Created with free version for non-commercial use. ಭಾರತයේ ප්‍රතිමා කලාව ගැන ඉතා අඩුවෙන් තමයි තොරතුරු තියෙන්නේ. ඒ වයින්ොත් බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රවල තමයි මේ ගැන සොයා බලන්න වෙන්නේ. Created with free version for non-commercial use. බුදු පිළිම ලෝකට පහළ වීම පිළිබඳව උගතුන් අතර විවිධ මතවාද තියෙනවා. ඒවා මොනවද කියන එක තමයි මීට පස්සේ ඉඳන් අපි සොයලා බලන්නේ. Created with free version for non-commercial use. ලෝකයට බුදු පිළිම පහළ වුණේ ඉස්සර වෙලාම ගාන්ධාර ප්‍රදේශයේ කියලා තමයි ප්‍රෂේ වගේ වින්ස්ටන් ස්මිත් වගේ අයත් මත පළ කරන්නේ. මේ කනිෂ්ක රජුගේ කාලේ. Created with free version for non-commercial use. මෙම බුදු පිළිමය සොයාගත්තේ කනිෂ්ක රජුගේ කාසියකින්. එම කාසියේ ස්වභාවය තමයි මෙහි දක්නට ලැබෙන්නේ. Created with free version for non-commercial use. ඇතැම් උගතුන් කියන්නේ අග්‍රවාල් ආනන්ද කුමාරස්වාමී එහෙම නැත්නම් වැන්ලෝ වගේ අය මතුරා ප්‍රදේශය මුල් කරගෙන තමයි බුදු පිළිමය පළමුවට පහළ වුණේ කියලා කියන්නේ. Created with free version for non-commercial use. මෙම සිටියේ දක්නට ලැබෙන්නේ ගාන්ධාර ප්‍රදේශය සහ මතුරා ප්‍රදේශය. Created with free version for non-commercial use. කවුරුපිටියේ වන්වතන හඳුරුවොත් චන්ද්‍රා වික්‍රමගේ මහත්තයාත් ටී දේවේන්ද්‍ර මහත්මයාත් කියන්නේ බුදු පිළිමය ලංකාවේ පහළ වුණයි කියලා. Created with free version for non-commercial use. මෙම පිරිස සඳහන් කරන ලංකාව ඇසුරු කරගෙන පළමු බුදු පිළිමය සකස් වුණයි කියන කාරණය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණේකුත් නෙවෙයි. ඒකට හේතුව සාධක සහිතව තමයි මෙම උදවිය එම කරුණු සඳහන් කරන්නේ.
Created with free version for non-commercial use. අපේ රටේ පළවෙනි බුදු පිළිමය සකස් කරන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ කියලා තමයි මහා වංශය කියන්නේ. ස්තූපාරාමය ස්තූපය සකස් කළා. එම මළුවේ මෙම පළමු බුදු පිළිමය තැන්පත් කළ බව එහි සඳහන් වෙනවා. Created with free version for non-commercial use. එම ප්‍රතිමාවම ජෙට්ටතිස්ස රජතුමා ප්‍රාචීන තිස්ස විහාරයේ තැන්පත් කළ බවටත් සඳහන් වෙනවා. Created with free version for non-commercial use. මහසෙන් රජතුමා විසින් ප්‍රාචීන තිස්ස විහාරයේ තැන්පත් කළ තිබිච්ච මෙම පිළිමය නැවත අබේගිරි විහාරයේ තැන්පත් කළ බවටත් බුද්ධදාස රජතුමා අර ණයාට බෙහෙත් කළා තෑග්ගක් විදිහට හම්බුණ මණික් ගල මෙම පිළිමේ ඇස් විදිහට තැබුවා කියලාත් සඳහන් වෙනවා. Created with free version for non-commercial use. දාසයන් රජුරුවන්ගේ කාලේ මෙම පිළිමේ ඇස් දෙක කුමන හේතුවක් නිසා හරි නැති වෙච්ච හින්දා නැවත මණික් ගලෙන් එය තැනු බවටත් ඊට අමතරව පිළිමේ රැස්වලක් කළ බවටත් කිස් දැක්වීම සඳහා නිල් මණික් ගල් එබූ බවටත් සඳහන් වෙනවා. Created with free version for non-commercial use. අපේ රටේ හිටපු සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ කාලේ එතුමාගේ සෙනෙවිය වෙච්ච මිගාර සෙනෙවියා පෙර රජවරුන් වගේම ඊටත් වඩා ලොකු පූජාවක් කරන්න අවසර ඉල්ලුවා. ඒකට අවසර ලැබුණ නැතය කියලා විතරක් නෙවෙයි මේකවන්න රජුරුවන්ගේ කාලේ මෙම් පිළිමගේ සකස් කළා මණික් ගල් පූජා කළා වැවක්ද පූජා කළ බව සඳහන් වෙනවා. Created with free version for non-commercial use. පළවන සෙන් රජතුමාගෙන් පස්සේ රාජ වෙච්ච දේවන සෙන් රජතුමා නැවත පිළිමගේ සකස් කළා පෙර තිබුණු තත්ත්වයට නැවත පත් කළා කියලා කියනවා. ඒ මොකද පළවන සෙන් රජුන් කාලේ පාණ්ඩ දේශයේ ආක්‍රමණයක් එල්ල වෙලා මෙහි තිබිච්ච මණික් ගලවගෙන ගියපු නිසා. Created with free version for non-commercial use. ඒ විතරක් නෙවෙයි හතරවන මිහිඳු රජුගේ කාලේ ලියපු සෙල්ලිපි එකත් මෙම මගුල් පිළිමය පිළිබඳ සඳහන් වෙනවා. Created with free version for non-commercial use. යමෙක් දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල විතරක් මේ පිළිබඳ තිබ්බට විශ්වාස කරන්නේ ඒ පිළිබඳ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ චීන ජාතික ෆාහියන් හාමුදුරුවෝ අබේගිරියට වැඩපු වෙලාවේ මෙම පිළිමය අබේගිරි විහාරයේ තියෙන දැකලා තියෙන නිසා. Created with free version for non-commercial use. මේ ආකාරයට මහා වංශය වසර 200ක විතර කාලයක් මේ ඓතිහාසික පිළිමය පිළිබඳ සඳහන් කරලා තියෙනවා.
Created with free version for non-commercial use. කෙසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදීම පිළිම සකස් කළ බවට තොරතුරු සඳහන් වෙනවා. ඒ පිළිබඳව තමයි මෙතෙන් පටන් සඳහන් කරන්නේ. Created with free version for non-commercial use. පළවෙනි තොරතුර තමයි කොසල් රජුගේ බුදුන් වහන්සේ හා සමාන උසකට රත් හඳුන් ලීයෙන් කරපු බුදු පිළිමයක් සකස් කරගෙන සිටිය වැඳුම් පිඳුම් කළ අය කියන කාරණය. මේක පාහියන් හාමුදුරුවෝ මෙම් පිළිමය ඉන්දියාවට වඩිද්දී සවැත් නුවර ආශ්‍රිතව බුදුන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කූටියේ තැන්පත් කරලා දෙනවා දැක්කා කියලා සඳහන් කරලා තියෙනවා. Created with free version for non-commercial use. දෙවෙනි කාරණේ විදිහට කියන්නේ උදයන් රජුරෝ ලීයෙන් කළ බුදු රූපයකට වැද්ද සත්කාර කළා කියලා මහායාන ග්‍රන්ථයක් වෙච්ච ඒකෝත්තරාග්‍රාම කෘතිය. Created with free version for non-commercial use. ලංකාවේ තියෙන සමන්ත ප්‍රාසාදිකා අටුවාව සඳහන් කරන අශෝක රජතුමා මහා කාලනාරයතුමා විසින් මවපු බුදු රූපයකට පුද පූජා කළා කියලා සතියක්. වංශ කතා නම් කියන්නේ මේ නාරයතුමා විසින් ඉර්ධියෙන් මවපු බුදු රූපයකට තමයි මෙහෙම රජතුමා පුද පූජා කළේ කියලා. මේ නාරයතුමා සතිය තිස්සේම මාලිගාවේ සිටි බවට තමයි ඒ අනුව තහවුරු වෙන්නේ. Created with free version for non-commercial use. මේ විතරක් නෙවෙයි හතරවෙනි කාරණේ විදිහට කියන්නේ නාගසේන තෙරුන් වහන්සේගේ කාලේ උන්වහන්සේත් එක්ක වාද කරන්න ආපු මිලින්ද රජුරෝ නාගසේන හාමුදුරුවෝත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න අහලා පැහැදිලා බුදු සරණ ගිහිල්ලා පසු කාලේ බුදු රූපයකට පුද පූජා කළා කියලා. Created with free version for non-commercial use. ඉහත තොරතුරු කොහොම වුණත් ඒවා සාහිත්‍ය මූලාශ්‍ර විතරයි. ඒ පුරා විද්‍යාත්මක තොරතුරු විදිහට හම්බ වෙලා නැහැ. ඉතින් ඒ හින්දා පුරා විද්‍යාව පිළිගන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව යුගයේ බුදු පිළිම තිබුණු බවට. Created with free version for non-commercial use. සමහර උගතුන් කියන්නේ මුල් යුගයේ එච්චර දියුණු ක්‍රමවේදයක් පිළිම සකස් කරන්න තිබ්බේ නැහැ කියලා. ඒත් අපි දන්නවා ඉන්ද්‍රිය ශිෂ්ටාචාරයේ පිළිම දැක්කහමත් බෞද්ධ සාහිත්‍යයේන පිප්පිලි කුමාරගේ චරිතය තුලිනොත් එහෙම නෙවෙයි ඒක අසත්‍යයි කියලා. Created with free version for non-commercial use. දැන් මොකටද කියන්නේ එහෙනම් කොමන කාරණයකටද මෙච්චර කාලයක් බුදු පිළිම නෙළුවේ නැත්තේ කියලා. ඒ පිළිබඳ ලබා දිය හැකි පිළිතුරු කිහිපයක් තමයි මෙහි සඳහන් වෙන්නේ. Created with free version for non-commercial use.
අපි ඉහතින් දැක්කපු කරුණු 4 නිසා අපි විශ්වාස කරනවා බුදු පිළිමය මුල් යුගයේ සකස් කරන්නට එකල හිටපු ජනතාවට එහෙම නැත්නම් රජවරුන්ට එහෙම නැත්නම් සමාජයේ හිටපු බොහෝ දෙනාට අවශ්‍යතාවයේ පැන නැගුණේ නැහැයි කියලා. Created with free version for non-commercial use. මේ ආකාරයට සමාජයේ ගලාගෙන එද්දී කනිෂ්ක රජුගේ කාලේ තමයි පළවෙනි බුද්ධ රූපය සකස් වුණේ කියන එක අපි මීට ටිකකට කලින් ඉගෙන ගත්තා. Created with free version for non-commercial use. එම රජුගේ කාලේ සකස් කරන ලද කාසියක රූප රාමුවකුත් එම කාලයේම සොයාගත්ත ධාතු කරඬුවක බුද්ධ රූපය සඳහන් කර ඇති ආකාරයත් පිළිබඳව ඔබට මේන් දැනගන්න පුළුවන්. එම කරඬුව තමයි බිමාර සන් කරඬුව. ඒකේ අවස්ථා කිහිපයක් මේ සඳහන් වෙනවා. Created with free version for non-commercial use. Created with free version for non-commercial use. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ දෙවන තුන්වන සියවස්වල කනිෂ්ක රජුගේ කාලයේ දියුණු භාවයට පත් වුණ ගාන්ධාර ප්‍රතිමා කලාවල කැඩී බිඳී ගී ගොස් ඉතිරිව තිබෙන බුදු පිළිම කිහිපයක රූප සටහන් මෙමගින් දකින්නට පුළුවන්. Created with free version for non-commercial use. එම කොටසෙන් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ ගාන්ධාර ප්‍රතිමා කලාවේ ලක්ෂණ මොනවද යන්න. Created with free version for non-commercial use. ඔබ මෙතෙක් ඉගෙන ගත්තේ ගාන්ධාර ප්‍රතිමා කලාවේ ලක්ෂණ මොනවද කියලා. Created with free version for non-commercial use. මේ අනතුරු ඉගෙන ගන්නේ මధుරා ප්‍රතිමා කලාව ගැන. Created with free version for non-commercial use.
යක්ෂ වන්දනයට හුරු වෙලා හිටපු මදුරා ජනතාවගේ ඇදහියෙන් අනුව එම ශිල්පීන් මුල් බුදු පිළිමය සකස් කළ තිබුණේ සක්විති රජතුමෙකුගේ එහෙම නැත්නම් ප්‍රදේශයේ අධිපති කෙනෙක්ගේ ස්වරූපයෙන් තමයි. Created with free version for non-commercial use. මතුරා ශිල්පීන්ගේ ප්‍රතිමාවල තවත් ලක්ෂණ කිහිපයක් තමයි මින් අනතුරු ඉගෙන ගන්නට ලැබෙන්නේ. Created with free version for non-commercial use. මතුරා කලා ශිල්පීන්ගේ ලක්ෂණ ගත්තොත් දුහුල් සිවුරත් රැලි අඩු බවත් පද්මාසන ක්‍රමයක් බුදුන් වහන්සේගේ මහා පුරුෂ ගුණය ඉස්මතු වීමත් ඌර්ණ රෝම ධාතුව නිරූපණයට වෑයම් කිරීමත් දකින්නට පුළුවන්. Created with free version for non-commercial use. මින් අනතුරුව සොයලා බලන්නේ දකුණු ඉන්දියාව ආසන්නයේ ආන්ධ්‍ර ප්‍රදේශයේ අමරාවති සහ නාගර්ජුන කොණ්ඩ ප්‍රදේශය ඇසුරු කරගත් අමරාවති ප්‍රතිමා කලාව පිළිබඳව. Created with free version for non-commercial use. අමරාවති සම්ප්‍රදාය කියන්නේ දකුණු ඉන්දියාවේ තිබිච්ච සම්ප්‍රදායක්. ඔවුන් බහුලව හුණුගල් තමයි පිළිම නෙලන්න භාවිතා කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි අර කලින් තිබිච්ච හැදිදරි බව වෙනුවට මටසිරිටු බවත් බුදුන් වහන්සේගේ බාහිර ස්වභාවය ඉස්මතු කිරීමට ගන්නා උත්සාහය නිසා අලංකාරයත් නොගැඹුරු වගේම රැලි තියෙන චීවරයත් අධ්‍යාත්මික ගුණ වගාව දැක්වීමට ගත් උත්සාහයක් දක්වන්න පුළුවන්. Created with free version for non-commercial use. මෙම අමරාවති ප්‍රතිමා කලාව ලංකාවටත් බලපෑම් කරනවා. ඒ අනුව තමයි අවකන බුදු පිළිමේ මහා ඉලුප්පල්ලම් පිළිමේ ගල් විහාරයේ ප්‍රතිමාවන් වගේම මාලිගාවල පිළිමයත් සැකසෙන්නේ. Created with free version for non-commercial use. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ ඉන්දියාවේ ගුප්ත රාජවංශය ප්‍රතිෂ්ඨාපනය වෙනවා. ඒත් ගුප්ත රාජවංශය නම් ඊට අවුරුදු 200කට වඩා පරණයි. කෙසේ වෙතත් ඔවුන්ගේ බිම් වෙච්ච ප්‍රදේශවල ගාන්ධාර, මථුරා, අමරාවති යන සම්ප්‍රදායන් තුනේම තිබිච්ච අපූර්ව සංකලනයන් එක්ක අහුවෙච්ච විශිෂ්ට නිර්මාණ පසු කාලයේ බිහිවනු දකින්න පුළුවන්. Created with free version for non-commercial use. Created with free version for non-commercial use. මේ කියන ගුප්ත යුගයේ විශිෂ්ටතම බුදු පිළිමයක් තමයි සාරානාත් ප්‍රතිමාව කියන්නේ. ඒ ගැන තමයි මේ සඳහන් වෙන්නේ. Created with free version for non-commercial use.
එම ගුප්ත කලා සම්ප්‍රදායන් වල ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා තමයි මෙම කොටසේ ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ. Created with free version for non-commercial use. මෙම වීඩියෝ එකෙන් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ මුල් කාලීන බුදු පිළිමය සැකසීම ආරම්භ වුණේ කොහොමද? ඒ විකාශය ඒ යුගවල සිදු වුණේ කොහොමද කියලා යුග පිළිබඳව ගාන්ධාර, මථුරා, අමරාවති සහ ගුප්ත යුගය ගැන. Created with free version for non-commercial use. අපි මෙතෙක් ඉගෙන ගත්තේ බුදු පිළිම කලාවේ ඉතිහාසය ගැන. ඒ අනුව ගාන්ධාර, මථුරා, අමරාවති සහ ගුප්ත යුගවල පිළිමවල තිබිච්ච සුවිශේෂී ලක්ෂණ පිළිබඳ ඉගෙන ගන්න ලැබුවා. ඔබ මෙම කාරණා හොඳින් බලලා අහලා පිළිතුරු ලියන්නට උත්සාහ ගන්න කියලා මතක් කර සිටිනවා. මෙහි අවසානයේට මේ පිළිබඳ ප්‍රශ්න කිහිපයකුත් ඔබට යොමු කරලා තිනවා. ඒවටත් උත්තර ලියන්න ව්‍යායාම් කළා විභාගයට හොඳ සාමාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ගැනීමට ඔබට හැකි වෙන්න කියලා මම සුබ පතනවා. Created with free version for non-commercial use. කල්පනා කළා බුදු පිළිමය පිළිබඳ අහන ප්‍රශ්න කිහිපයකුත් ඔබට ලියන්නට දෙන්න ඕන කියලා. ඒ අනුව මේ සඳහන් වෙන ප්‍රශ්න ඒවට පිළිතුරු ලියන්න උත්සාහ ගන්න කියලා මතක් කරලා සිටිනවා. Created with free version for non-commercial use.